ආයිමල මම හැමෝටම සුබ දවසක්. හිතනවා වෙන්නේ නැති කියලා කොහොමලට. අප්‍රේල් 2 වෙනි සතියේ වැඩ ආරම්භ කරන්න හදන්නේ කට්ටියත් එක්ක. අපි අවසාන සතියේ වැඩ නතර කරද්දී ඔයාලත් එක්ක අවසන් කරමින් හිටිය අපේ ඇගීම් අංක 5 මුල් කොටස. ඊට පස්සේ මම වැඩ නතර කරද්දී ඔයාලට ඇගීම් අංක 5 ඉදිරිය කරන්න කිව්වා. ඊට අමතරව ඇගීම් අංක 6 සම්පූර්ණ කරන්න කිව්වා. මම හිතනවා අපේ කට්ටිය මේ වෙද්දී ඒ වැඩ කටයුතු අවසන් කරලා ඇති කියලා. ඒත් එක්කම ඔයාලට පළමු වාර විභාගයක් වුණ මම පේපර් එක එවලා තිබ්බා. සමහර කට්ටිය දීලා තිබ්බා. හොඳයි. හෙට අවසාන දවස හෙට වෙනකොට ඔයාලට මම ලබා දුන්න පේපර් එකේ පිළිතුරු පත්‍ර මම දුන්න ලිව් කවරේ ඇතුළෙම දාලා නැවත බාර දෙන්න ඕනේ. දැනටත් බාර දෙලා නැත්නම් ඒ කට්ටියට විතරයි ඉතින් ලකුණු හම්බ වෙන්නේ එහෙම වුණොත්. හරිද? මම හිතනවා සමහර කට්ටිය මේ විදි බාර දීලා තිබ්බා. හෙට අවසාන දවස ඔයගලන්ගේ. හෙට ඉරිදා කොහොම හරි පැය දෙකක් හරියට තියලා පේපර් එක කරලා බාර දෙන්න. හරි හොඳයි. සීට්ස් එක අද ඇරලා තියෙන්නේ දවල් 12 වෙනකම් විතරයි. අද බැරි වුණොත් හෙට උදේ 12 හෙට දවල් 12ට කලින් බාර දෙන්න. ඕසිස් එක නම් හවස් වෙනකම් ඇරලා තියෙනවා. A9 එකත් මම හිතන්නේ අද දවසම ඇරලා තියෙනවා. හරි. එහෙමනම් අද දවසේ අපි වැඩ ආරම්භ කරමු. මුලින්ම ඇගීම් අංක 5 ඇගීම් අංක 5 කටයුතු ටික අවසන් කරලා ඉමු. ප්‍රශ්න 3ක් තව ඉතිරි වුණා. එදා මම පළවෙනි ප්‍රශ්න 3 දක්වා විතරයි බැලුවේ. ඉතිරි ප්‍රශ්න 3 ඉවර කරලා ඉමු. හරිද? ටංගාල ගමු රතු පෑනත් එක්ක. හරි අපිට මෙතන ඉඳලා තමයි බලන්න තියෙන්නේ. හොඳයි සලින වැඩ ටික සම්පූර්ණ කළා ඇති කියලා මම හිතනවා. වෙමිත් වැඩ ටික කළා ඇති කියලා හිතනවා. ඔව් ප්‍රොමෝෂන් ඔව් මෙතුන් වැඩ ටික සම්පූර්ණ කළා ඇති කියලා හිතනවා. ජනිදු කොමෙන්ට් තනුවර කොමිවර ඇති කියලා හිතනවා. ඔව් මෙතුකී වැඩ ටික සම්පූර්ණ කළා ඇති. නිවාන්සේ ශමෝදී හරි සම්දුනි වැඩ ටික හරි ඇති කියලා හිතනවා. චනුග එසඳු උදාන්ත හොනරි වැඩ ටික හරි ඇති කියලා හිතනවා. හරි අද ගොඩ කට්ටිය ඇවිල්ලා නැහැ වගේ. දිනිති හරිද වැඩ ටික මම හිතන්නේ කට්ටිය අවුරුදු සමරන්න අරගෙන තියෙනවා දැන් මම හිතන්නේ. හරි අපි යම් බලන්න එහෙනම් ප්‍රශ්න අංක 4ට දැන් මම හිතන්නේ නෑ ඇවිල්ලා ඉවරයි.
කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයකට සෞදා දිනයක කිරි බෝතල් 953ක්ද එනම් සඳුදා එකතු වෙච්ච ප්‍රමාණය 953ක්. සඳුදා එකතු වුණා 953ක්. අඟහරුවාද එකතු වුණාලු සෞදා දවසට වඩා 74ක ප්‍රමාණයක් වැඩිපුර. එහෙනම් සෞදා එකතුනේ 953ක්. ඊට වඩා 74කින් වැඩි කියන්නේ අඟහරුවාද එකතු වෙලා තියෙන්නේ 1027ක්. 1027ක්. ඔයාලා ඒක තේරුම් ගත්තද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ හිතුවද දන්නේ නැහැ. අඟහරුවාද එකතුනේ බෝතල් 74යි කියලා. එහෙමනම් ඉතින් වැඩේ වැරදි. අඟහරුවාද බෝතල් 74ක් එකතුනේ නැහැ. අඟහරුවාද එකතුනේ සෞන්ද එකතුනාට වඩා 74කින් වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ 1027ක්. අහන්නේ දින දෙකේම. එහෙනම් දින දෙකේම මුළු ප්‍රමාණය හොයන්න නම් මේ දෙක මොකක් වෙන්න ඕනේද? එකතු වෙන්න ඕනේ. එහෙමනම් 0යි 8යි 9යි 1යි. පිළිතුර 1980යි. හොඳයි සතුටුදායකයි ජනිදු හොඳයි. පෙමිත් මම හිතනවා හරියට කියලා. ඔව්. ප්‍රොමෝෂන් හරි. ඔනරි මම හිතනවා හරියට කියලා. හොඳයි. ඒක හරිනම් ලකුණු 9ක් තියෙනවා. පෙමිත් ලකුණු 9ක් එහෙමනම්. මෙතුන් ලකුණු 9ක් එහෙමනම්. මේක හරිනම් ලකුණු 9යි. අපි ගිය සතියේ පේපර් එකේ මේ අවසාන භාගය තමයි කරන්නේ. හරිද? එදා අපි ලකුණු දාගත්තා. මම හිතන ලකුණු 60ක් වෙනකම්. අද ඉතුරු ටික යන්නේ නෑ. ඔව්. ගිය සතියේ 62ක් වෙනකම් ලකුණු දුන්නේ. ඉතුරු ටික තමයි මේ බලමින් ඉන්නේ. අවුලක් තියෙනවා නම් අඩුපාඩුවක් වෙලා නම් හරි ගස්ස ගන්න ටක් ගාලා. මට හිතෙනවා ගොඩක් විට අඩුපාඩුව වෙලා ඇත්ති මෙන්න මෙතන මේ 1027 කියන එක ඔයගොල්ලෝ තේරුම් අරගෙන නැද්ද දන්නේ? සෞන්ද දිනේට වඩා අඟහරුවාද දවසේ 74කින් වැඩි කියන එක තේරුම් ගත්තද දන්නේ නැහැ. එතන යම් අඩුපාඩුවක් වෙලාද දන්නේ නැහැ. හරි. එතනින් පස්සේ අපේ පස්වෙනි කාරණේට යමු. හරි නේද? අංක 5. පාසල් සිසුවෙකුට එකක් රුපියල් 45 බැගින් වෙන අභ්‍යාස පොත් 6ක් අවශ්‍යයි. පන්තියේ සිටින සිසුන් ගණන 35ක් නම් සිසුන් ගණන ඇවිල්ලා 35ක් නම් එම සිසුන් 35 දෙනාට අවශ්‍ය පොත් මිලදී ගැනීමට වැය වන මුළු මුදල කීයද කියලා අහන්න. ඉතින් අපිට ඉස්සෙල්ලාම හොයාගන්න පුළුවන් එක සිසුවෙකුට වැය වන මුදල හොයන්න පුළුවන් ඉස්සෙල්ලා. එහෙම නේද? එක සිසුවෙක්ට වැය වන මුදල කියන්නේ අපි දන්නවා එක ළමයෙක්ට පොත් 6ක් ඕනේ. එහෙනම් 45 ගොඩවල් 6ක්. අපි පැත්තක ගුණ කරලා බැලුවොත් අපිට එවි රුපියල් 270ක් කියලා. එහෙනම් එක සිසුවෙක්ට වැය වන මුදල රුපියල් 270යි. හරි. සෙනුරි කියනවා හරි. එක සිසුවෙක්ට ගත වෙන මුදල වැය වෙන මුදල රුපියල් 270යි. එහෙනම් මුළු සිසුන්ට වැය වෙන මුදල හොයන්න නම් ඔක්කොම ළමයි ඉන්නවානේ 45. එහෙනම් මේ 270යි එක සිසුවෙකුට ඒ වගේ වැය වෙන්න ඕනේ 35. ඔක්කොම ළමයි 35 කියන්නේ. එහෙනම් මේක ගුණ වෙන්න ඕනේ 35. එහෙනම් අපි ගුණ කරගත්තොත් පසරක් 0.0යි පසරක 35යි 3ක් ඉතිරි. පසරක් 2 10යි 3යි 13යි. තුන්වරක් 0.0යි එක දාන්නේ 3 කෙලි. මෙතන හිස් තැනක් මදිපාඩුවට බිඳුවක් දාන්න පුළුවන්.
තුන්වරක් අත 21යි දෙකක් ඉතුරුයි. තුන්වරක් දෙක 6යි අර ඉතිරි එකයි 7යි. එහෙනම් ඔක්කොම අල්ලට වැය වෙන මුදල වෙන්නේ රුපියල් 8450යි. බලන්න මං වැරදිද කියලා. ඒ උත්තරේ ගත්ත අය ඉන්නවද? මෙතුන් මොකද? එක ළමයෙක්ට වැය වෙන මුදල රුපියල් 270යි. ඒ වගේ ළමයි 35ක් ඉන්නවා. එහෙනම් 35ටම වැය වෙන මුදල. හොඳයි. සමහර කට්ටියක වරද්දගෙන තියෙනවලු. බලන්න මොකක්ද අවුල උනේ කියලා ප්‍රමෝෂ. නෑ ඒක හරියට තියෙනවා ප්‍රමෝෂ. හොඳයි. අක්කත් උදව්වක් දුන්නත් දන්නේ නැහැ ප්‍රමෝෂට. සිතාර මොකටද? ඒ කාරණෙත් හරිනම් තවත් ලකුණු 9ක් තියෙනවා. අඩුපාඩු හරි ගස්ස ගන්න. එක ළමයෙක්ට වැය වෙන මුදල හොයලා ඒ වගේ ළමයි 35ක් ඉන්න හින්දා ඒන උත්තරේ ආපහු 35න් ගුණ වෙන්න ඕන. ඒක පැහැදිලිනේ ඔයගලන්ට. ඔයගලන්ට වර්ධින්න නැත්නම් එක්ක ඉතින් ඔබ ගුණ කරන්න ගිහිල්ලා අර මං හැමදාම කියනවා වගේ කර්ම දෝෂ. හරි පින් අතේ වැඩ කරලා පුළුවන් තරම් ඒවා හරි ගස්ස ගන්නට. එතකොට ඉතින් ඕක හරි. කරපු විදිය වලට පැහැදිලිනේ ගුණ කරන්න ගිහිල්ලානේ වරද්ද ගන්න නැත්තේ. හොඳයි ජනිදු. එතනත් ලකුණු දා ගන්න පැත්තක ලකුණු 9ක් තියෙනවා හරිනම්. ඕනේ දා ඉතිරියේ පස්වෙනි ගැටලුව. හරි. අවසාන ප්‍රශ්න. හරි නේද මේ වෙන්නේ? අන්තිම ප්‍රශ්නේ. ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා පළමු දිනයේ මිනිස්සු 1788ක්ද දෙවන දිනේ මිනිසුන් 1945ක්ද දෙවන දිනේ මිනිසුන් 2128ක්ද සහභාගී වූහ. දවස් 3ක් දීලා තියෙනවා. ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනයේ සඳහා දින 3දී තුලදී පැමිණි මුළු පිරිස. එහෙනම් මුළු පිරිස හොයන්න කලින් වෙන වෙනම අපි හිතමු පළමු දවසේ කොච්චරක් ආවද. එහෙනම් ඔන්න රෝමාංක 1ට පිළිතුර ගන්න. පළමු දින. පළමු දින ඇවිල්ලා තියෙනවා ඔක්කොම මිනිස්සු 1788ක්. දෙවන දින ඇවිල්ලා තියෙනවා 1945ක්. දෙවන දින ඇවිල්ලා තියෙනවා ඔක්කොම 2128ක්. එහෙනම් පැමිණි මුළු පිරිස කියන්නේ මේ ඔක්කොම අල්ලගේ එකතු. එහෙමනම් 8යි 5යි 13යි 13යි 8යි 21යි දෙකක් ඉතුරු. 10යි 14යි 16යි එකක් ඉතිරි. 11යි 18යි එකක් ඉතිරි. එහෙනම් උත්තරේ 5861යි. බලන්න පැමිණි මුළු පිරිස 5861යි. හරි නේද ඒක? 5861. ජනිදු හරි.
හොඳයි. රෝමාංක 2 අපිට කියනවා ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා පැමිණි මුළු පිරිසෙන් 3145ක්ම ගැහැණුවය. එතකොට අපි හොයාගත්ත රෝමාංක 1ේදී පැමිණි මුළු පිරිස 5861යි කියලා. ඒ අය අතරින් 3145ක්ම ගැහැණු අය. එහෙනම් පැමිණි පිරිමි සංඛ්‍යාව හොයන්න. දැන් අපි දන්නවා මුළු පිරිස ඔක්කොමලා කී දෙනෙක් හිටියද 5861ක්. ආපු ගැහැණු පිරිස අපි දන්නවා 3145ක්. එහෙමනම් පිරිමි පිරිස කොච්චරක් ඉන්නවද කියලා බලන්න. පිරිමි ගණන බලන්න මොකද කරන්න ඕනේ? අර මුළු කණ්ඩායමෙන් ගැහැණු ටික අඩු කරමු. අන්න එතකොට ඒ පිරිමි ටික කීයක්ද කියලා. එකෙන් 5ක් බෑ 11න් 5ක් 6යි. 7න් දැන් මෙතන 5යි දෙන්නේ 5න් 4ක් අඩු කරොත් 1යි. 8න් 1ක් 7යි. 5න් 3ක් 2. එහෙනම් 2716. පනරි හොඳයි. ජනිදු හොඳයි මෙතුන් හරි හොඳයි. එතනටත් එකක් හරි නම් ලකුණු 10 බැගින් ලකුණු 20ක් හම්බ වෙනවා. ලකුණු දාගන්න දිනිති මං හිතනවා හරියද කියලා. මනුෂ්‍ය හොඳයි, නෙතුති හොඳයි. දැන් තමුන්ට පුළුවන් ඇගීම් අංක 5ට අදාළ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය කොච්චරද කියලා බලන්න. ඉදිරියේ දාන්න ඇගීම 5 ගාවින් ලකුණු කීයක් තියෙනවද කියලා. ලකුණු කීයක් තියෙනවද කියලා දාන්න පුළුවන්. ඔක්කොම ටික එකතු කරන්න. ගිය සතියේ අපි ගත්ත මුල ටිකයි අද කතා කරපු 3යි ඔක්කොම ටික එකතු කරලා බලන්න. ඔක්කොම ටික හරි නම් ඉතින් 100ම තියෙනවා. මෙතුන් හොඳයි. සතුටුදායකයි. ජනිදු හොඳයි. හොඳයි. ප්‍රමෝෂා very good. පනරි හොඳයි. පෙමිත් හොඳයි. මම හිතනවා දැන් අපේ කට්ටියට ලකුණු ටික එකතු කරගන්න පුළුවන් ඇති කියලා. එතකොටි හොඳයි. very good. තනුවර හොඳයි. හරි ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ අද දවසේ චලිනු හොඳයි. හරි මම හිතනවා මේ ඇගීම වගේම මම ඔයාලට දුන්න වාර විභාගයේ ලකුණුත් අපේ කට්ටියගේ හොඳ ඇති කියලා. හරි ඒ ටික බලන්නේ මම නේද? බලමුකෝ අපි ඒ ටිකේ තත්ත්වය කොහොමද කියලා. දැන් මේ ටික ඔයගොල්ලෝ තනි තනිව බලාගත්තා. මම හිතනවා පේපර් එක කරන්න නැති තනි තනිව වෙන්නේ නැති. ගෙදර ඉන්න කට්ටිය උදව් කරන්නේ නැතුව ඇති. අක්කලා ටික උදව් කරන්නේ නැතුව ඇති. අම්මලා එතකොට අයියලා ටික උදව් කරන්නේ නැතුව ඇති. මෙතන ඉන්න අයගේ තනිව කරන්නේ නැති කියලා. හරි ඇගීම අංක 6 සාකච්ඡාවට යමුද බලන්න. එහෙමනම් හොඳයි තනුවර. දෙනිති හොඳයි.
සඳුනි හොඳයි. හරි. ටක් ගාලා ගමු දුවලන් ඊළඟ වැඩේත් ඉවර කරන්න එතකොට. හරි. රතු පෑන ගන්නකො. හරි. මුලින්ම අපිට තියෙන ඕන කෙටි ප්‍රශ්න 20ක් සාකච්ඡා කරන්න. පළවෙනි කොටසේදී ඇගේම අංක 6. පළවෙනි ප්‍රශ්නේ. වචනෙන් ලියන්න. මේ දීලා තියෙන සංඛ්‍යාව වචනෙන් ලියන්නයි ඔන්න මුලින්ම කියන්නේ. එතකොට කලාප මේක දෙකයිනේ තියෙන්නේ. අග තුන ඒකක කලාපේ ඊළඟට තියෙන්නේ දහස් කලාප. එහෙමනම් 20224 බලන්න හරිද කියලා. 20224 එම සංඛ්‍යාවේ ඉලක්කම් කීයක් තියෙනවද? තමයි ඉලක්කම් කීයද තිබෙම සංඛ්‍යාවේ 5යි. බලන්නකෝ අපේ කට්ටිය හරිද කියලා. හරිනම් එක ලකුණ බැගින් දෙන්න. එක ලකුණ බැගින් දෙන්න. ප්‍රශ්න අංක 2. මෙන්න මේක නම් චුට්ටක් විතර අපේ කට්ටියට අමාරු වෙන්නේ නැති. ඕගලන්ට මං හිතන්නේ මතකයි වෘත්තය යනු කුමක්ද කියන එක. වෘත්තයක් ගත්තොත් ළමයි වෘත්තේ හරි මැද්දට මම ඔයාලට කිව්ව නමක්. මොකක්ද වෘත්තයක හරි මැද්දට කිව්ව නම? කාට හරි මතකයි වෘත්තයක හරි මැද්දට අපි කිව්ව නම? මෙන්න මේ හරි මැද්දට කිව්වේ මොකක් කියලාද? චුට්ටක් අපි ඒක නෝට් කරගමු අමතක නම්. ඒකට අපි කියනවා කේන්ද්‍රය කියලා. වෘත්තයක හරි මැද්දට මම කිව්වා කේන්ද්‍රය. වෘත්තයේ කේන්ද්‍රය කියලා. ඒත් එක්කම වෘත්තයක ඒ කියන කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයක ඔය කියන කේන්ද්‍රයේ ඉඳලා මේ වෘත්තයේ මත පිහිටි ලක්ෂයක් මෙන්න මෙතනට වෙනකන් තියෙන දුර. අන්නේ දුරට මම ඔයගලන්ට කියලා දුන්න මොකක් කියලා කියන්න කියලාද? ඔව් මම ඒකට කියලා දුන්න මොකක් කියලා කියන්න කියලාද? ඒක මතකද කාට හරි? මෙන්න මේ දුරට අපි කිව්වා මොකක් කියලාද? අරය කියලා. ඒකට මම කිව්වා අරය කියලා. ඒකට අපි කිව්වා අරය කියලා. වෘත්තයක හරි මැද එහෙම නැත්නම් කේන්ද්‍රයේ සිට වෘත්තය මත පිහිටි ලක්ෂයකට තියෙන දුර. ඒකට අපි කිව්වා අරය කියලා. හරි මැද්දට කියන්නේ කේන්ද්‍රය කියලා. කේන්ද්‍රයේ සිට වෘත්තය මත පිහිටි ලක්ෂයකට තියෙන දුර. මෙන්න මේ දුරට අපි කියනවා මොකක් කියලාද? අරය කියලා. ඒ නිසා මේ හිස්තැනට අදාළ පිළිතුර වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්තයක කේන්ද්‍රයක සිට වෘත්තයක කේන්ද්‍රයක සිට වෘත්තයක කේන්ද්‍රයක සිට වෘත්තයක කේන්ද්‍රයක සිට වෘත්තය මත පිහිටි ඕනෑම ලක්ෂයකට ඇති දුර වෘත්තයක කේන්ද්‍රයක සිට වෘත්තය මත පිහිටි ඕනෑම ලක්ෂයකට ඇති දුර ප්‍රමාණයම වෘත්තේ අරය ලෙස හැඳින්වේ. හරි මෙතුනි. අපි මේ කතා කරමින් ඉන්නේ ඇගීම අංක 6. ඒකේ කෙටි ප්‍රශ්න අංක 2. වෘත්තයක කේන්ද්‍රයක සිට වෘත්තය මත පිහිටි ඕනෑම ලක්ෂයකට ඇති දුර ප්‍රමාණය එම වෘත්තයේ අරය. මෙන්න මේක පොඩ්ඩක් නෝට් කරගන්නවා නම් හොඳයි. මේක අමතර කරුණක් 6 වසර පන්තියේදී. මේ ගැන අපි වැඩි දුර ලබන අවුරුද්දේදී කතා කරනවා. දැනට චුට්ටක් ඔළුවේ මේක කරන්න පුළුවන් නම් ඔළුවේ තියාගන්න පුළුවන් නම් හොඳයි. මතක විදියට මම මේ පිළිබඳව පොඩ්ඩක් දැනුවත් කරා වගේ මතකයක් මට එනවා. වෘත්තේ පාඩමේ. කමක් නැහැ අමතක නම් ඒක පොඩ්ඩක් නෝට් කරගන්න. මෙතුන් මං හිතන්නේ අපි මේ පිළිබඳව වෘත්තේ පාඩමේදී කතා කරා වගේ මතකයි. හවුද? කේන්ද්‍රය කියන්නේ මොකක්ද? අරය කියන්නේ මොකක්ද කියලා මම මතක් කරා වගේ මට මතකයක් තියෙනවා. මෙතුන්ට මතකයක් නැහැ වගේ. ඔව් එයා කල්පනා කරනවා එහෙම ඒවා කියලා දුන්නද මට.
සලීන එහෙම කතාවක් මතකද? එහෙම නෑලු මතක හරි කමක් නෑ. ප්‍රශ්නක 3. ඔව් සමහර අයට මතකයි මං කිව්වා කියලා. හරි ඊළඟට මම යන්නම් එහෙමනම් බලන්න අපේ ඊළඟ වැඩේට. මේ දිල තියෙන සංඛ්‍යාව ආසන්න 10ට වට යන. ඔන්න ඕකනම් චුට්ටක් අපේ කට්ටියට අමාරු වෙන්න පුළුවන්. එහෙනම් 5276 කිව්වම කලබල වෙන්න එපා. අවසාන ඉලක්කම් දෙක විතරක් හිතන්නකෝ. අවසාන ඉලක්කම් දෙකේ තියෙන කීයද? 76 නේ. ඕගොල්ලෝ 76 විතරක් හිතලා බලන්න ආසන්න 10ට වැටියොත් කීයද එන්නේ කියලා. 76 විතරක්. දැන් ඔක්කොම සංඛ්‍යාව බලද්දි කට්ටිය කලබල වෙනවනේ. ඕගොල්ලෝ අන්තිම ඉලක්කම් දෙක විතරක් හිතන්නකෝ. අන්තිම ඉලක්කම් දෙක විතරක් හිතන්නකෝ. ඒක හිතලා තීරණය කරන්නකෝ. මේක හරිනම් එක ලකුණු බැගින් හම්බ වෙනවා. හරිද? එක ලකුණු බැගින් හම්බ වෙනවා. අපි 76 විතරක් අරන් හිතලා බැලුවොත් 76 ආසන්නම 10 ගොඩ 80නේ. 76ට ආසන්නතම 10 ගොඩ වෙන්නේ 80. එහෙනම් මේ කියන සංඛ්‍යාව ආසන්න 10ට වැටියොත් 5280. හරිද බලන්නකෝ. 5280. අන්න හරි. සිතුක වැඩේ කරගෙන තියෙනවා. 5280. ආසන්න 100ට වට යන්න. ඒක අපි තාම කරලා නැති කාරණයක්. ඒක ඉදිරියේදී තියෙන එකක්. පොඩ්ඩක් හිතන්න පුළුවන් කටියට හිතන්නයි ඔක දුන්නේ. මොකද කියන්නේ? ඕක තාම ඔයගොල්ලෝ 6 වසරේදී උගන්නපු නැති දෙයක්. ආසන 10ට විතරයිනේ අපි වටේන විදිහ ඉගෙන ගත්තේ. කාට හරි පුළුවන් ද ඔක 100ට හිතන්න? 5276. ඔව්. එහෙමනම් මේක 276 කියලා හිතන්නකෝ. දැන් ආසන්න 100 ගොඩට හිතන්න ඕනේ. කලින් හිතුවේ අපි 10 ගොඩට, දැන් හිතන්නේ 100 ගොඩට. ඒ කිව්වේ 100 චක්‍රේ. 100, 200, 300, 400, 500 ඒ 100 චක්‍රේ. එතකොට 276 ආසන්නවම පිහිටන්නේ ඒක පිහිටන්නේ 200යි 300යි අතර ආසන්න වෙන්නේ කාටද? 200 ගාවටද 300 ගාවටද? 276 ඉතා ඉක්මනින් කිට්ටු වෙන්නේ කා ගාවටද? 200 ගාවටද 300 ගාවටද? අන්න ඒකයි කල්පනා කරන්න දෙන්නේ. අපි කලින් හිතුවේ ආසන්න 10 ගොඩනේ. එච්චරයි අපිට තියෙන්නේ. මම මේ වැඩිපුර එකක් කිව්වේ. එහෙනම් 276 ආසන්න 100 ගොඩට යනවා නම් 300ට යන්න ඕනේ. අන්න හරි. එහෙමනම් මොකක්ද පිළිතුර? අන්න එහෙමනම් මොකක්ද පිළිතුර? 5300යි. කරලා තියෙනවා නම් very good. ඒ කියන්නේ කටියට එතනින් ඉදිරියටත් හිතන්න දැන් පුළුවන්. එක ලකුණ බැගින් ඒවි එහෙමනම්. මෙතුන් හොඳයි. ඔන්න හරි හොඳයි. ගෙසඳු කරලා තියෙනවා. ප්‍රමෝෂ හොඳයි. හොඳයි. සලීනා බලන්න මොකක්ද කියලා. වැරදුනාට කමක් නැහැ. අපි දෙයක් ඉගෙන ගන්න මොහොතක් මේ. ඒ නිසා හරි ගියාට වැරදුනාට කමක් නැහැ. දිනති හොඳයි. ඊළඟ කාරණේ අංක 4. පෙරවරු 9:30 හා පස්වරු 9:30. මේ දින වේලාවන් ටික පැය 24. ඒ කියන්නේ සම්මත ක්‍රමයට ලියන්නලු. පෙරවරු 9:30 නම් තාම දවස ආරම්භ කරපු කොටස. ඒ කියන්නේ මුල් කොටස. එහෙනම් වෙනසක් නැහැනේ. ඒකමනේ. එහෙනම් කොහොමද ලියන්නේ අපි ඒක? පෙරවරු කොටසක් ලියන්නේ කොහොමද එහෙමනම් අපි? ඒකමයි. එහෙනම් 0යි 9යි දෙතිත දාන්න ඕනේ. මෙන්න මේ විදිහට. 0යි 9යි දෙතිතයි 30. පස්වරු 9:30 කියන්නේ දවසේ ඊළඟ කොටසට ගිහිල්ලා. එහෙනම් ඊළඟ කොටසට යනවා කියන්නේ පැය 9යි කියන්නේ පස්වරු 9 කියද්දි මෙතන තියෙන්නේ පැය ඒ පැය කොටට 12ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් 21යි දෙතිතයි 30. මෙන්න මේ විදිහට. එහෙමනම් ලකුණු 1 බැගින් එතනටත් ලැබෙවි. ලකුණු 1 බැගින් එතනටත් ලැබෙවි. බලන්න මොකක්ද කියලා ලකුණු 1 බැගින් ලැබෙවි. මම හිතනවා දැන් නම් ඒව වර්ධින්න බෑ ඉතින් අපේ අයට කියලා. ওই ටික සාර්ථක ඇති කියලා. මෙතන හොඳයි. ඊළඟට ඔන්න සංඛ්‍යා රේඛාවක් අඳින්නලු. සංඛ්‍යා රේඛාවේ හරි මැද හිටන් ඉන්නේ බිඳුව. බිඳුවෙන් දකුණට යන සංඛ්‍යා ධන. වම් පැත්තට යන්නේ වරිණ. දකුණට ධන වමට ඍණ.
තවදුරටත් තියෙන බව පෙන්වන්න ඉන්සක් ගන්න ඕන. හරි එහෙනම් අපි ඔක ලකුණු කරොත් මුලින්ම ඍණ එක තියෙනවා. එහෙනම් ඍණ එක ගාවට ගියා ඍණ එක උඩින් හිටගත්තා චූටි බෝලයක් ඇඳලා පෙන්වනවා. ඊළඟට බිඳුව තියෙනවා. බිඳුව ගාවට ගියා බෝලයක් ඇඳ පහට කරා. ධන දෙක. ඔන්න ඔය විදියට. ඔය ටික ලකුණු කරා. හරියට ලකුණු වෙලා තියෙනවා නම් ඔක්කොම ලකුණු දෙකක් හම්බ වෙනවා. එකක් හරි වැරදි නම් එක ලකුණයි තියෙන්නේ. බලන්න පළවෙනි ප්‍රශ්න 5. අඩුපාඩු තියනවාද කියලා. ඔතනට වෙනකන් හරි වැරදි බලාගන්න. හරි හොඳයි නේදනේ. හරි ඊළඟට යන්න හදන්නේ ඔන්න ඊළඟ ප්‍රශ්න 5ට. දීලා තියෙන සංඛ්‍යාව අකුරෙන් ලියන්න වචනෙන් ඉලක්කමෙන් ලියන්න තියෙන්නේ ඔන්න 80020ට 25ක් එකතු කළ විට. එහෙනම් අපි ඉස්සෙල්ලා එකතු කරලා බලමු 80020 80020ට 25ක් එකතු කරන්නලු. එහෙනම් අපි එකතු කරලා බැලුවොත් අපිට ඒවි 80045. එහෙනම් අකුරෙන් ලියන්න කියන්නේ 80045. 80045. ඔන්න අපි වචනෙන් ලියුවා. ඒක ඉලක්කමෙන් ලියනවා නම් 80045. අච්චරයි නේද? මොකද ප්‍රමෝෂ හරිද? හරිනම් එක ලකුණ වැඩියෙන් හම්බ වෙනවා. හොඳයි නේද? හරි ඔන්නරි හොඳයි. ඊළඟ කාරණේ අංක 7. සුදුසු අගය යොදා හිස්තැන් පුරවන්න. මේ කියන පද දෙක එකතු කරාට පස්සේ තමයි මේ අගය ලැබෙන්නේ. මේ කියන අගයන් දෙක එකතු කරාට පස්සේ තමයි මේ කියන අගය ලැබෙන්නේ. එහෙනම් ඉතින් අපි බලන්න ඕනේ කොහොමද මෙන්න මෙයයි එකතු කරාම මේ අගය ලැබෙනවා නම් මෙතනට හිස්තැනට කීයක් එන්න ඕනේද කියලා. එහෙනම් කොහොමද මේ හිස්තැනට ගැලපෙන අගය හොයාගන්නේ? ලේසි විදියක් තියෙනවා. මේ දෙක එකතු කරාම නම් මෙයා ලැබෙන්නේ. එහෙනම් මේ ලොකු සංඛ්‍යාවෙන් මේ පොඩි සංඛ්‍යාව අඩු කරලා බලන්න. ඒ කිව්වේ 4993න් අඩු කරලා බලමු
3520ක් 3520ක් අන්න එවිට ලැබේවි කීයක් එතන තියෙන්න ඕනේද කියන එක. එහෙනම් 1473ක්. ඔව්ද බලන්නකෝ 1473ක්. හොඳයි සතුටුදායකයි කට්ටිය හරි ගිහලා තියෙනවා. මේක හරිනම් තව ලකුණු දෙකක්. කරන්න පුළුවන් කෙටිම විදිය තමයි ඔන්න මම මෙතන මේ කරලා පෙන්නුවේ. මම මේ ඔයගලන්ට කරලා පෙන්නුවේ කරන්න පුළුවන් කෙටිම විදිය. අර ජෝඩුව අඩු කරලා බලන්න පුළුවන්. එතකොට තීරණය කරන්න පුළුවන් මෙතනට කීයද එන්නේ කියලා. තනුවර හොඳයි. හොඳයි. ඊළඟ එකත් ඔන්න අඩු කරන්න දෙන්න. ඒක නම් හිතෙනුත් පුළුවන් අඩු කරගන්න. මොකද කියන්නේ ලබන. බැරිද? පුළුවන් නේ 5500ක් අඩු කරොත් 4500යි. ඕනනම් 15ට කියලා අඩු කරලා බලන්න. 4500යි. 10න් ගුණ කරන්න ඇති. හිතෙන් ගුණ කරන්න පුළුවන් නේ. 4905 10න් ගුණ කරනවා කියන්නේ 4905 අගට එක බිඳුවක් අලුතෙන් එනවා. එක බිඳුවක් අලුතෙන් එකතු වෙනවා. ඇයි 10න් නිගුණ කරන්නේ? එහෙනම් 49050ක් කේවි. එක ලකුණ බැගින් හම්බ වෙනවා. ඒකත් අවුලක් නැත. මෙතුනේ හරි හොඳයි. ඊළඟට ධන 3 සහ ඍණ 3 සහ ධන 5 අතර නිකිල සියල්ලම ලියන්න. ඉතින් ඔයගලන්ට හිතෙන් ගන්න බැරි නම් පුළුවනි. ඉස්සෙල්ලා සංඛ්‍යා රේඛාවක් එහෙම ඇඳලා බලන්න. සංඛ්‍යා රේඛාවක් අඳින එක අවශ්‍යම නැහැ. ඕගලන්ට හිතෙන් ගන්න බැරි නම් සංඛ්‍යා රේඛාවක් ඇඳලා ඒක මත සංඛ්‍යා ටික ලකුණු කරගෙන තීරණය කරන්න පුළුවන් මොනවාද තියෙන සංඛ්‍යා කියලා. එහෙමනම් 1 2 3 4 5 6 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5. එහෙනම් අහන්නේ කවුරු අතරද? ඍණ 3යි ධන 5යි අතරනේ. එහෙනම් ඍණ 3 කියන්නේ මෙතන. ධන 5 කියන්නේ මෙන්න මෙතන. ඒ දෙක අතර ඇති ධන නිකිල. ඔයගොල්ලෝ අන්න එක කියවුවද දන්නේ නැහැ. ධන නිකිල. ඍණේව නෙවෙයි ධන නිකිල විතරයි. එහෙනම් මොනවාද තියෙන ධන නිකිල? 1 2 3 4. 1 ඉන්නවා 2 ඉන්නවා 3 ඉන්නවා 4 ඉන්නවා. මෙන්න පිහිටන ධන නිකිල. මෙන්න පිහිටන ධන නිකිල. ඕගොල්ලෝ ඍණ ඒවා ටිකක් දාලා නම් එක ලකුණක් ඉතින් අඩු වෙනවා. ඕගොල්ලෝ ඍණ නිකිල ටිකක් දාලා නම් එක ලකුණක් ඕගලන්ට අඩු වෙනවා. මේ ටික විතරයි තියෙන්න පුළුවන්. ඒ ටික විතරක් තියෙනවා නම් ඔන්න ඉතින් ලකුණු දෙකම තියෙනවා. හරිද බලන්නකෝ. ඔතනට වෙනකම්
හරි. එහෙමනම් ඍණ සංඛ්‍යා ටික ලියලා නම් එක ලකුණක් අඩු කරන්න. හොඳේ. ධන සංඛ්‍යා ටික විතරයි. මොකද ධන නිකිල විතරයිනේ ඕනේ. එතකොට ඍණ 2 ඍණ 1 බිංදුව. ඒව දාන්න එපා. 1 2 3 4 විතරයි. සංඛ්‍යා රේඛාව අඳින්න ඕනේ නැහැ. නිකම්ම මේව ටික විතරක් ලිව්වත් ඇති. හරි නේද? ඔන්න ප්‍රශ්න අංක 9 වෙනකම් බැලුවා. හරි. සලීනා මං හිතන්නේ නිදිමතේ ඉන්නේ. හොඳයි. මම යන්නම් ඉදිරියට එහෙමනම් අංක 10 ඉඳලා ඉදිරියට. ඔන්න සුළු කිරීමක් තියෙනවා. සංඛ්‍යා 3ක් තියෙනවා. අපේ කට්ටිය වරද්දගත්තද දන්නේ නැහැ. මුලින්ම පළවෙනි සංඛ්‍යා දෙක ගුණ කරන් ඉන්න ඕනේ. හරිද? 11 13න් ගුණ කරගමුකෝ. එහෙනම් 11 13න් ගුණ කරොත් 3 1 3යි 3 1 3යි 1 1 1යි 1 1 1යි. ඒ අනුව පළවෙනි ජෝඩුව ගුණ කරොත් 143යි. මේ ජෝඩුව ගුණ කරාම 143ක් එනවා. ඒන 143. ඒ කියන්නේ ඒ ගුණිතෙන් එන උත්තරේ ආපහු 10න් ගුණ කරන්න එපා. අන්න එතකොට මොකද වෙන්නේ? 143 අගට එක බිඳුවක් සම්බන්ධ වෙනවා. මෙන්න මේ විදිහට. 1430යි. පිළිතුර 1430යි. පිළිතුර 1430යි. ඔන්න අංක 10. ලකුණු දෙකක් තියෙනවා හරිනම්. ඒක හරිනම් ඔන්න ලකුණු දෙකක්. අද දිනේ අන්තර්ජාතික සම්මත ක්‍රමයෙන් ලියා දක්වන්න. හරි. ඉතින් දැන් ඕගොල්ලෝ ලිව්ව දවසේ ওই පේපර් එක කරපු දවසේ දිනේ නම් ඕගොල්ලෝ දාලා තියෙන එක කමක් නැහැ. එහෙනම් දැන් අද දවසේ ඇවිල්ලා 2021 මුලින්ම අවුරුද්ද. ඉන්පස්සේ තිතක් තියන්න. මාසය ඇවිල්ලා 4 වෙනි මාසේ. එහෙනම් 0.4. නිකම්ම 4 ලිව්වොත් වැරදි. ඉලක්කම් දෙකකින් ලියන්නත් ඕනේ. අද ඇවිල්ලා 10 වෙනිදානේ. එහෙමනම් 1.0. ඔගොල්ලෝ ලිව්වේ 9 වෙනිදා කියලා නම් 0.9. ඔගොල්ලෝ ලිව්වේ 8 වෙනිදා නම් 0.8. මාසය ලියද්දි ඉලක්කම් දෙකක් තියෙන්න ඕනේ. දිනේ ලියද්දි ඉලක්කම් දෙකක් තියෙන්න ඕනේ. මේක තමයි සම්මත විදිය. දිනේ මාරු වුණාට කමක් නැහැ. ඔගොල්ලෝ කරපු දවසනේ ඔගොල්ලෝ දිනයක් දාන්න නැත්තේ. ඒක කමක් නැහැ. හැබැයි අංක දෙකකින් තියෙන්න ඕනේ. පෙමිත් මං හිතන්නේ හැරිලා ඉන්නේ. එහෙනම් 2021 4 වෙනි මාසේ 10 වෙනිදා. ඔගොල්ලෝ ලිව්වේ 7 වෙනිදා නම් 0.7. ඒකේ ගැටලුවක් නැහැ. ඔන්න කාලය සම්බන්ධ ඊළඟ කාරණේ. ඔන්න එතනට ලකුණු 10ක් තියෙනවා. ඒ ලකුණු දෙකක් තියෙනවා ඉතින්. එහෙනම් එකතු කිරීම. මිනිත්තු 37යි මිනිත්තු 29යි එකතු කරන්න ඕනේ. එහෙනම් 37යි 29යි එකතු කරමු. එතකොට ළමයි එකතුව අපිට එනවා 6යි 6යි 66යි. මිනිත්තු 66ක් තියන්න බෑ මිනිත්තු තීරුවේ. ඒකෙන් අපි 60 ගොඩක් අයින් කරගන්න වෙනවා. එහා පැත්තට යවන්න. එතකොට ඉතුරු වෙන්නේ කොච්චරක්ද? මිනිත්තු 6යි. මම 0.6යි කියලා දාන්නම්. බිඳුව නැති වුණාට කමක් නැහැ. මිනිත්තු 60ක් අනිත් පැත්තට යනවා කියන්නේ ඇත්තට මේ පැත්තේ පැය එකක් තියෙනවා කියන එකනේ. එහෙනම් 1යි 2යි 3යි අර පැත්තෙන් ආපු පැයත් එක්ක 4යි. එහෙනම් උත්තරේ පැය 4යි මිනිත්තු 6යි. පැය 4යි මිනිත්තු 6යි. පැය 4යි මිනිත්තු 6යි. පැය 4යි මිනිත්තු 6යි. ඔන්න තවත් ලකුණු දෙකක්. ඔන්න තවත් ලකුණු දෙකක්. ඊළඟ කාරණේ ගණිතය ඇගීමක් නිම කිරීමට නිමල් ලබාගත් කාලය මිනිත්තු 39ක් වන අතර සුනිල්ට ඒ සඳහා ගත වූ කාලය පැය 1යි මිනිත්තු 20යි. ඇගීම පළමුව නිම කළේ කවුද? නිමල්ද? එහෙම නැත්නම් සුනිල්ද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ? මෙයාට ගත වෙලා තියෙන්නේ මිනිත්තු 39ක් නේ. එයාට ගත වෙලා තියෙන්නේ මිනිත්තු 39ක්. නිමල්ට ගත වෙලා තියෙන්නේ මිනිත්තු 39ක්. හැබැයි සුනිල්ට ගත වෙලා තියෙනවා පැය 1යි මිනිත්තු 20ක්. එතකොට පැය 1යි මිනිත්තු 20ක් කියලා කියන්නේ පැය එකක් කියන්නේ මිනිත්තු 60ක් 60කුයි 20කුයි කියන්නේ මිනිත්තු 80ක් කියලා. ඉතින් මෙයාට මිනිත්තු 39 එහෙනම් ඉක්මනට මෙවර කරලා තියෙන්නේ කවුද? නිමල්. ඔයාලා කිව්වා හරි. ඇගීම මුලින්ම නිම කරන්නේ කවුද? නිමල්. මොකද එයාට ගත වෙලා තියෙන්නේ අඩු කාලයක්. අඩු කාලයකදී ඉවර කරන කෙනා තමයි එහෙමනම් මේකේ පිළිතුර වෙන්න ඕන. පළමුව නිම කරන්න යන්නේ යා. හරිද වැඩි? සලිනම කෘතත් වෙන්න.
සලීන ලියලා වගේ සුනිල් කියලා මට හිතෙන්නේ ඔව් එයා ලියලා සුනිල් කියලා. එහෙනම් පිළිතුර වෙන්නේ නිමල්. ඊළඟට අංක 14 ඇපල් ගෙඩියක මිල රුපියල් 40ක් නම් රුපියල් 200කට ගත හැකි ඇපල් ගෙඩි ගණන සොයන්න. ඉතින් හරි ලේසි 200 ඇතුලේ 40 ගොඩවල් කීයක් තියෙනවද කියලා බලන්න. 200 ඇතුලේ 40 ගොඩවල් කීයක් තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ 200 බෙදන්න 40 එක බිඳුවකට එක බිඳුවක් මෙන්න මෙතනින් කපන්න පුළුවන්. 20 බෙදීම 4 කියන්නේ 5යි. එහෙනම් රුපියල් 200කින් ගෙඩි කීයක් ගන්න පුළුවන්ද? ගෙඩි 4ක් නෙමෙයි 5ක්. ගෙඩි 5ක් ගන්න පුළුවන්. ඔව් ඒකත් හරි. මෙතුණි මොකද අත්තේ හරිද? ශමෝදි හරිද බලන්නකෝ ඕන තවත් ලකුණු දෙකක්. සිතාර එහෙනම් රුපියල් 200කට ගන්න පුළුවන් රුපියල් 200කින් ගන්න පුළුවන් රුපියල් 40 ඇපල් ගෙඩි ප්‍රමාණය කොච්චරක්ද? ගෙඩි 5යි. ඔන්න තවත් 4ක් අපි කතා කරා. ඊළඟ ප්‍රශ්න 14 වෙනි. කොමෙත් හරි නේද? ඔන්නරි හොඳයි. දිලින්ති බලන්නකෝ හරිද? හොඳයි ශමෝදි. ඊළඟ ප්‍රශ්නයට යමුද බලන්න. හරිද මෙතනට වෙනකම් කට්ටිය? හරි. ඊළඟ කොටස අංක 15 ඉඳලා අහලා තියෙනවා මෙම ගණක රාමුවේ නිරූපණය වන. ඉතින් එක ස්ථානයේ, දස ස්ථානයේ, සිය ස්ථානයේ, දහ ස්ථානයේ. එහෙනම් මේකේ නිරූපණය වන අගය මොකක්ද කියලා. එහෙමනම් පළවෙනි කූරේ 4යි. ඊළඟ කූරේ 1යි. ඊළඟට කිසිවක් නැහැ. ඒ කියන්නේ බිඳුවයි. ඊළඟ කූරේ 3යි. එහෙනම් 4103යි. 4103යි. ඔව් ඒක හරි. 4103යි. ඊළඟට 5837 ලකුණු දෙකක් තියෙනවා හරිනම්. ඊළඟට ඔන්න කියනවා 5 8 3 7 යන ඉලක්කම් වලින් එක් ඉලක්කමක් එකවරක් පමණක් යොදාගෙන ලිවිය හැකි විශාලතම වෙන ලොකුම සංඛ්‍යාව කියන්නේ ලොකු ඉලක්කම මුලට ගන්න වෙනවා. ඊළඟට එහෙනම් 8 මුලින්ම ලොකුම ඉලක්කම එහෙනම් 8753 8753 මෙන්න ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව. කුඩාම සංඛ්‍යාව කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට ලියන්න කියලා එකයි ඇත්තටම. 3578 මෙන්න පොඩිම ඉලක්කම. එක ලකුණ බැගින් ලැබෙවි. හරි නේද? ඊළඟට ඔන්න X භාජනයේ ඇති ජල පරිමාව මිලිලීටර 1000ක් නම් Y කියන භාජනයේ ඇති ජල පරිමාව නිර්මාණය කරන්න. ඉතින් මොකද ඔයගලගේ අදහස? මේක ඇතුලේ තියෙන්නේ මිලිලීටර 1000ක්. ඔයගොල්ලෝ හිතනවාද මේකේ තියෙන්නේ මේකෙන් භාගයක් කියලා? එහෙමද ඔයගලගේ අදහස? මොකද ඔයගලගේ අදහස? නැහැ නේද? භාගයට වඩා වැඩි නේද? හැබැයි සම්පූර්ණ ප්‍රමාණයට වඩා අඩුයි. ඒ කියන්නේ භාගයට වඩා වැඩි මේ තියෙන්නේ භාගයක් වගේනේ. එහෙනම් භාගයට වඩා තව භාගයක් වැඩි නේද? ඒ කියන්නේ කොච්චරක් වගේද? අපි සමාන කොටස් 4කට මේක වෙන් කරනවා කියලා පොඩ්ඩක් හිතෙන් ගත්තොත් මේ එක කොටසක් කියන්නේ කොච්චරක්ද? 1000 හැදෙන්නේ 250 ගානෙනේ.
එහෙනම් 250 කොටස් 4ක් තියෙනවා. මෙතන 250 කොටස් 4ක් තියෙනවා. ඔයගොල්ලෝ හොඳට කල්පනා කරමු. එහෙනම් මෙතන තියෙනවා 250 කොටස් කීයද එතකොට? ඔව් මෙතන තියෙනවා එහෙනම් 250 කොටස් 3ක්. 250ව 3ක් තියෙනවා. ඔයාලා හොඳට කල්පනා කරලා බලුවොත්. එහෙනම් වඩාත් සාධාරණ පිළිතුර වෙන්නේ මොකක්ද? ඔව් ඔයාලා කියනවා හරි. මෙතුන් හොඳයි. මිලිලීටර 750. ඒ උත්තරය අරන් නම් ගොඩාක් හොඳයි. මෙන්න වඩාත් සාධාරණ නිමානය. ඔන්න වඩාත් සාධාරණ නිමානය. එතන තියෙන්නේ කාලේ ගොඩවල් 3ක්. 3 කාලක් තියෙනවා. ඒ නිසා පිළිතුර සලිනු කියනවා හරි 750. හොඳයි. එතනින් පස්සේ පහත් සඳහන් කාලයේ පැය සහ මිනිත්තු වලින්. ඉතින් අපිට කියනවා මිනිත්තු 128ක් කියන්නේ පැය සහ මිනිත්තු වලින්. ඉතින් මිනිත්තු 128 ඇතුලේ 60 ගොඩවල් කීයක් තියෙනවද බලන්න. 60 ගොඩවල් කීයක් තියෙනවද බලන්න. එහෙනම් 60 ගොඩවල් 128 ඇතුලේ දෙකක් තියෙනවා. 60ව දෙකක් කියන්නේ 120ක්. ඉතුරු වෙනවා 8ක්. එහෙනම් පැයේව දෙකක් හදන්න පුළුවන්. තව ඉතුරු වෙනවා මිනිත්තු 8ක්. මෙන්න මේ විදිහට. පැය 2යි මිනිත්තු 8යි. හරිද බලන්නකෝ ඒක. 60 ගොඩවල් 2යි. ඒ කියන්නේ පැය 2යි. තව ඉතුරු වෙනවා මිනිත්තු 8ක්. අංක 19 පෑනක මිල රුපියල් 12ක් නම් පෑන් 9ක් සඳහා ගෙවිය යුතු මුදල. ඉතින් පෑනක් රුපියල් 12 ගානේ පෑන් 9ක්. එහෙනම් 12 ගොඩවල් 9ක්. ඒවි ළමයි කොච්චරක් කියලාද? රුපියල් 108ක් කියලා. එහෙමද බලන්නකෝ රුපියල් 108ක්. මේ දෙක හරිනම් එක ලකුණ ගානේ හම්බ වෙනවා. මෙතනටත් ලකුණු දෙකක්. බලන්න උතන්ට වෙනකන් අඩුපාඩුවක් තියෙද කියලා. ඔව් එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් තමයි හම්බ වෙන්නේ. හරිද? අපි යමු ඉදිරියට. හරි. ඊළඟ කාරණේ ඔන්න 19ක් වෙනකන් ඉවරයි. අවසාන කෙටි ප්‍රශ්නය. බලන්න හිස්තැනට ගැලපෙන පදේ යොදා හිස්තැන් පුරවීමක් තියෙනවා. බලමු මේක හරියද කියලා. ඕනෑම ඍණ නිකිලයක අගය ධන නිකිලයකට වඩා. ඉතින් ඍණ නිකිල තියෙන්නේ වම් පැත්තේනේ. එහෙමනම් අඩුයි.
ඕනෑම ඍණ නිකිලයක අගය ධන නිකිලයක අගයට වඩා අඩු වන අතර බිඳුවේ අගය ඕනෑම ඍණ නිකිලයකට වඩා මොකද වෙන්නේ? බිඳුව කියන්නේ දකුණු පැත්තේනේ තියෙන්නේ ඍණ පැත්තට වඩා. එහෙනම් ඒක වැඩි. ඕනෑම වන අතර බිඳුවේ අගය ඕනෑම ඍණ නිකිලයකට වඩා වැඩි වේ. එතනත් බලන්නකෝ. එහෙමනම් එක ලකුණ දෙකින් දාගන්න. දැන් බලන්න මෙතනට වෙනකන් ප්‍රශ්න 20ක් කතා කරා. ලකුණු 40න් කීයද කියලා දාන්න බලන්න. එකතු කරලා ඔක්කොම. හරි. එතකොට එහෙමනම් ඒක ආපස්සට බලන්න. මම රෙකෝඩින් එක දැම්මට පස්සේ නෙතුනි හොඳයි සමෝදි හොඳයි. ඔන්න පළවෙනි කොටස සාකච්ඡා කරා ලකුණු 40කින් කොච්චරද තියෙන්නේ? ගොඩක් කට්ටිය 48ක් 38ක් 35ක් තියෙන කට්ටියක් ඉන්නවා. හොඳයි. නෙතුන් හොඳයි. දැන් අපි යන්න හදන්නේ අපේ දෙවෙනි කොටස සාකච්ඡා කරන්න. හොඳයි යොමෙත්. very good. පනරි හොඳයි. හරි අපි බලන්න පිටුවන්ක 13 අපේ දෙවෙනි කොටස සාකච්ඡාවට හරි ඒ අර්ථයේ පළවෙනි ප්‍රශ්නේ කියනවා අපිට මෙහෙම. හොඳයි පළවෙනි ප්‍රශ්නේ 33 බිලියන 3 මිලියන 487 යන සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියා දක්වන්න. ඒ කියන්නේ කලාප වලට වෙන් කරලා හරියට ලියන්න කියන එක. එහෙනම් 33 බිලියන බිලියන් කලාපයෙන් පටන් ගන්න 33 තියෙන. එහෙනම් 0.33. බිඳුව නැති වුණාට කමක් නැහැ. නමුත් කැමතියි ඔයාලා දානවනම්. ඔන්න බිලියන් කලාපය තුල එහෙනම් 0.33. 33 බිලියන 3 මිලියන මිලියන් කලාපය තුල 3. එහෙනම් 0.03. මෙතනදී නම් බිඳුව අනිවාර්යම ඕන. 3 මිලියන 487 දහස් කලාපයක් ගැන කිසිවක් කියවෙන්නේ නැහැ. එහෙමයි කියලා නොදා ඉන්න බෑ. එහෙනම් 0.3යි. 487 ඒක කලාපය තුල 487. හිතනවා ගොඩක් කට්ටියට මේක නම් වැරදිලා ඇති. 33 බිලියන 3 මිලියන 487 ඕනරි වැරදි තේරුමක් අරගෙන 400,000 කියලා නෑ 487 කියලායි කියන්නේ. ඔන්න ගොඩක් කට්ටියට වැරදුණු තැන. ගොඩක් කට්ටිය මම දන්නවා ඕක නම් වැරදිලා ඇති.
ඕකේ නම් අඩුපාඩුවක් කරගෙන ඇති. ප්‍රමෝෂ හොඳයි. එහි සියස්ථානයේ ඇති ඉලක්කම කුමක්ද? සියස්ථානයේ අග ඉලක්කම එක ස්ථානය, ඊළඟට දස ස්ථානය, ඊළඟට සියස්ථානය. එහෙනම් සියස්ථානයේ ඇති ඉලක්කම වෙන්නේ මොකක්ද? 4. එම සංඛ්‍යාවේ 4න් නිරූපිත අගය 400. මොකද සියස්ථානයේ තුල 4 තියෙන එකේ නිරූපණය වෙන්නේ 400. විශාල සංඛ්‍යා භාවිතා වන අවස්ථා දෙකක්. ඉතින් ඕනනම් දාන්න පුළුවන් බැංකු කටයුතු වලදී. තව ඉතින් අපිට දාන්න පුළුවන් දිග මැනීම අවස්ථාවලදී. එහෙම නැත්නම් දිග කියනකට වඩා එතන හොඳයි දුර මැනීමේ අවස්ථා. එහෙම නැත්නම් ග්‍රහලෝක අතර දුර මැනීම වලදී හරි වඩා හොඳයි කැමති දෙකක් දාන්න පුළුවන්. විශාල සංඛ්‍යා භාවිතා වන අවස්ථාවලට. ඊළඟට ඔන්න පහත සංඛ්‍යා ආසන්න 10ට වට යන්න තියෙනවා. එහෙමනම් අපි වට එනවා නම් 484 ආසන්න 10ට 480 480 55 ආසන්න 10ට වට එනවා නම් ළඟම ඉන්න 10 ගොඩ 60 296 ආසන්න 10ට වට එනවා නම් 300 තනුවර මම හිතනවා හරියට කියලා. ඔන්න B කොටසේ ප්‍රශ්න 3. හරි ලකුණු ලබා දී මම අන්තිමට කරන්නම් චුට්ටක් බලමු. ඊළඟට ඔන්න කියනවා සඳුනි ගණිතය මාසික පරීක්ෂණය සඳහා ලබාගත් ලකුණු ප්‍රමාණය ආසන්න 10ට වැටවූ විට 90ක් වෙලා තියෙනවලු. එහෙනම් එක්තරා සංඛ්‍යාවක් තියෙනවා ආසන්න 10ට වැටුවාම පිළිතුර 90ක් වෙනවලු. එහෙමනම් ඒ සඳහා විය හැකි අගයන් වෙන්නේ 85 වෙන්න පුළුවන්. 86 වෙන්න පුළුවන්. 87 88 89 90 91 92 93 94 මේ කියන ඕනෑම අගයක් වෙන්න පුළුවන් නේද? අහන්නේ උපරිම අගය වෙන්න පුළුවන්. උපරිම අගය 94 එහෙම. අවම අගය වෙන්නේ මොකක්ද? 85. මෙන්න වෙන්න පුළුවන් උපරිම සහ මෙන්න වෙන්න පුළුවන් අවම අවස්ථාව. මෙන්න වෙන්න පුළුවන් උපරිම සහ වෙන්න පුළුවන් අවම අවස්ථාව. බලන්නකෝ මොකෝ තත්ත්වය කියලා. ලකුණු ලබා දෙන්නේ මෙහෙමයි. මේක හරිනම් මේක හරිනම් මේක එකකට ලකුණු 2යි. මේකෙත් එකකට ලකුණු 2 වෙයි. මෙතනට එක ලකුණයි, මේකට එක ලකුණයි, මේකට එක ලකුණයි, මෙතනට ලකුණු 2. බලන්න ඔක්කොම හරිනම් ඔයගලන්ට 15න් 15ක් එන්න ඕන. පැත්තක දාන්න 15න් කීයද කියලා. ඔතනට වෙනකන් අඩුපාඩු තියෙයිද බලන්නකෝ. ඔතනට වෙනකම් යම් අඩුපාඩුවක් තියෙයිද බලන්නකෝ.
හොඳයි. පළවෙනි ප්‍රශ්නෙට අදාළව ගොඩක් කට්ටිය 15න් 10ක් 12ක් අරගෙන තියෙනවා. ඔක්කොම ටික ගන්න අමාරු වෙලා වගේ. ඔව්. එක්කෙනෙක් දෙන්නෙක් අරගෙන තියෙනවා. හරි. ඔන්නරි කමක් නැහැ කියලා ලකුණක් දෙන්න. සිතක හොඳයි. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට අදාළ කාරණා ටික. ඔන්න පළවෙනි ලකුණු 15. හොඳයි. යන්න ඊළඟ කාරණයට එහමනම් ප්‍රශ්නාංක 2 සංඛ්‍යා රේඛාව පාඩමින් ඔන්න ඒ ගැටලුව තියෙනවා. අපිට දීලා තියෙනවා XYZ යන නගර තුනේ එක්තරා දිනයක උෂ්ණත්ව සෙල්සියස් අංශක වලින් දක්වලා තියෙනවා. එම නගර තුනේ උෂ්ණත්ව වෙන වෙනම ලියන්නලු. එම නගර තුනේ උෂ්ණත්ව වෙන වෙනම ලියන්නලු. එහෙනම් අපි මුලින්ම හිතුවොත් X කියන නගරේ මේ තියෙන X කියන නගරේ ඒකේ උෂ්ණත්වය -2යි. එහෙනම් X වල උෂ්ණත්වය -2යි. කැමති සෙල්සියස් අංශක දාලා තියෙනවා. කමක් නැහැ දාලා නැත්තම් -2 විතරක් දාලා තියෙනවා නම් කමක් නැහැ. හැබැයි පොඩ්ඩක් ඒකකක් දාන්න. y කියන්නේ මෙතන එතන උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 5යි. සෙල්සියස් අංශක 5යි. අංශක නැත්තම් සෙල්සියස් අංශක නැත්තම් වැරදි දාන්න එපා. හරි දෙන්න. නමුත් ඒක දාන්න. Z වල උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 11යි. සෙල්සියස් අංශක 11යි. මෙන්න මේ විදිහට. ලකුණු 1 බැගින් දෙන්න. උපරිම උෂ්ණත්වයක් ඇති නගරයේ කුමක්ද? Z. උපරිම උෂ්ණත්වයක් තියෙන Z. ඇයි මෙතනනේ 11ක් තියෙන්නේ. ඒ නිසා උපරිම උෂ්ණත්වයක් තියෙන්නේ Z වල. අවම කියන්නේ අඩුම. ඒක X. ඒක ඇවිල්ලා X. Z නගරයේ උෂ්ණත්වය X නගරයේ උෂ්ණත්වයට වඩා ඒකක කීයකින් අඩුද? එතන පොඩි ප්‍රශ්නයක්. අඩුද නෙවෙයි ළමයි මෙතන එන්න ඕනේ. වැඩිද කියලා. මොකද Z නගරේ වැඩිනේ X නගරේ අඩුයිනේ. එහෙනම් ඒකක කීයකින් වැඩිද කියලායි අහන්නේ. චුට්ටක් දැන් හදන්නකෝ. අන්න එතන ප්‍රශ්නේ අඩුපාඩුවක් තිබ්බා. අපේ කට්ටිය පැටලුණාද දන්නේ නැහැ. Z නගරේ උෂ්ණත්වය X නගරේ උෂ්ණත්වයට වඩා ඒකක කීයකින් වැඩිද කියලායි අහන්නේ. අඩුද වෙන්න බෑ. Z නගරේ උෂ්ණත්වය වැඩිනේ අනිවාර්යයෙන්ම X වලට වඩා. කීයකින් වැඩිද කියලායි අහන්නේ. ඔන්න දැන් අවස්ථාව තියෙනවා හරි ගස්සන්න. එහෙනම් X නගරයයි Z නගරය අතර උෂ්ණත්ව වෙනසනේ අහන්නේ. කොච්චර ප්‍රමාණයකින් සෙල්සියස් අංශක කොච්චරකින් වැඩිද කියලායි අහන්නේ. සෙල්සියස් අංශක කොච්චරකින් වැඩිද කියලායි අහන්නේ. X හා Z අතර වෙනස. මොකද අපේ කට්ටිය හිතන්නේ. කොච්චර වෙනසක් තියෙනවද? කොච්චර වෙනසක් තියෙනවද? X එකයි Z එකයි අතර. කොච්චර වෙනසක්? ඒක තමයි ප්‍රශ්නාර්ථය වෙන්නේ. අපිට පුළුවන් බලන්න මෙන්න මෙහෙම. බලන්න X වල ඉඳලා Z වෙනකන් තියෙන පරතරය කොච්චරද වෙන්නේ කියලා. මෙතනට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. කොච්චර පරතරයක් තියෙනවද? 13ක පරතරයක්. එහෙනම් සෙල්සියස් අංශක 13කින් වැඩි. මම හිතන්නේ ගොඩක් කට්ටිය ඕක නම් වැරදි. මෙතුණි හරි කියලා තියෙනවා. හොඳයි. හරි Z නගරයේ උෂ්ණත්වය එහෙමනම් X නගරයේ උෂ්ණත්වයට වඩා 13කින් වැඩි. එහෙනම් විශාලතම උෂ්ණත්ව වෙනස පවතින්නේ කුමන නගර දෙක අතරද? ඉතින් මේ දෙක තමයිනේ වැඩිම පරතරයක් තියාගෙන ඉන්නේ. එහෙනම් X හා Z අතර. අර ප්‍රශ්නෙට උත්තරේම තමයි. X හා Z අතර. මොකද මේ දෙක අතර තමයි වැඩිම පරතරයක්. උෂ්ණත්ව අතර වැඩිම පරතරයක් තියෙන්නේ මේ දෙන්න අතර. ලකුණු ලබා දීම මෙතනට 1යි මෙතනට 1යි
මෙතන 13 ලියනවට 2යි x හා z අතර කියලා ලියනවට තව ලකුණු 2යි. ඔන්න සිම්පල් A කොටසට අදාළ ලකුණු ටික. සිම්පල් A කොටසට අදාළ ලකුණු ටික. ඔන්න සිම්පල් A කොටසට අදාළ ලකුණු ටික. XY කියලා ගත්තොත් මෙතන වැරදි. X හා Z අතර තමයි වැඩිම පරතරය තියෙන්නේ. XY අතර තියෙන ગેප් එකට වඩා X හා Z අතර තමයි වැඩිම වෙනසක් තියෙන්නේ. X එකයි Y එකයි ගත්තොත් වැරදි. X හා Z අතර. වැඩිම උෂ්ණත්ව වෙනසක් පවතින්නේ X කියන නගරය හා Z කියන නගරය. X හා Z කියන අතර. X හා Z කියන නගර අතර. හොඳයි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් වරහන් තුලින් සුදුසු පද යොදා හිස්තැන් පුරවන්න. හරි මෙන්න මේකේ ක්‍රමාංක 1 චූටි ගැටලුවක් අපිට තියෙනවා. මෙතන අපිට දක්වලා නැහැ ලකුණ මොකක්ද කියලා. මෙන්න මෙතන චුට්ටක් හරි ගසන්න. මෙන්න මේ අසමානතා ලකුණ දාන්න. චුට්ටක් මෙන්න මේක හරි ගසන්නකෝ. හරි දැන් හිස්තැනට ගැලපෙන එක ඕගොල්ලෝ දාන්නකෝ. මෙන්න මේ අසමානතා ලකුණ එන්න ඕනේ. කාකාගේ හොට පහ පැත්තට ඇරිලා අනිත් පැත්තට වැහිලා. අන්න දැන් පොඩ්ඩක් පුරවන්න. මම හිතන්නේ ඔයගලන්ට ගැටලුවක් වෙන්නේ නැති ඒක. අනික නම් අවුලක් නෑ. අනිත් දෙකේ අවුලක් නෑ. මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. දැන් බලන්න පුළුවන්ද කියලා. මොකද්ද මේ කියන අගයන් තුනෙන් මැද්දට එන්න ඕනේ කියන එක දැන් පුළුවන් ඔයාලට දාන්න. දැන් ඔයගලන්ට කල්පනා කරන්න පුළුවන්. හරි මොකද එහෙමනම් හිස්තැනට ගැලපෙන්න ඕනේ. පහට වඩා කුඩා ගයක් තමයි හිස්තැනට ගැලපෙන්න ඕනේ. එහෙනම් 10 වෙන්න බෑ. 5 වෙන්නත් බෑ. එහෙනම් වෙන්න පුළුවන් එකම අගයයි ඍණ 100. ඍණ 100 වෙන්න පුළුවන් එකම අගය ඍණ 100. බලන්න අඩුපාඩුවක් නැද්ද කියලා. ඒක හරි. ඊළඟට මෙතන ධන දෙක මෙතන නිකම්ම නිකන් දෙක. මොකද්ද හිස්තැනට ගැලපෙන සංකේතය වෙන්නේ? මොකද්ද එහෙමනම් හිස්තැනට ගැලපෙන සංකේතය වෙන්නේ? මෙතන ධන දෙක මෙතන නිකම්ම නිකන් දෙක. එතනට මොකක්ද ඔයගොල්ලෝ හිතන විදියට ගැලපෙන්නේ? ඔව්. එතනට මොකද්ද එහෙමනම් ඔයාලා හිතන විදියට ගැලපෙන්නේ? ඉතින් මේ දෙකම එකයිනේ යන්නේ. ඔව්. එහෙනම් මොකද්ද ගැලපෙන්නේ? එතුණු කියනවා. හරි. එතනට ගැලපෙන සංකේතය වෙන්නේ ඇවිල්ලා ඔව් සමාන ලකුණු. මොකද ධන දෙක කිව්වත් නිකම්ම නිකන් දෙක කිව්වත් දෙකම එකයි. නිකම්ම නිකන් දෙක කියන්නේ ධන දෙක කියන එකම තමයි. ඔව්. දිරිති කියනවා හරි. සිතුක
ඒක තමයි කාරණේ. ඊළඟට හිස්තැනට මේ පැත්තේ ඍණ 20 පැත්තට කට වැහිලා මේ පැත්තේ කට ඇරිලා. එහෙනම් ඍණ 20ට වඩා ලොකු කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ඍණ 21ද? එහෙම නැත්නම් ඍණ 25ද? එහෙම නැත්නම් ඍණ 17ද? මොකක්ද ඔයගලගේ අදහස? ගොඩක් කට්ටිය කියනවා 21ලු. ගොඩක් කට්ටිය කියනවා ඍණ 25ලු. නැහැ ළමයි. මොකක්ද එන්න ඕනේ? ඍණ 17. ඍණ 17. ඇයි මං එහෙම කියන්නේ? සංඛ්‍යා රේඛාව දිගේ වම් පැත්තට යන්න වටිනාකම අඩු වෙනවා. එහෙනම් දකුණු පැත්තට යද්දිනේ වටිනාකම වැඩි වෙන්නේ. එතකොට ඍණ 25 ඍණ 21 කියන්නේ ගොඩාක් වම් පැත්තේ තියෙන ඒවා. ඒව ඍණ 20ට වඩා අඩුයි. එහෙම නේද? කල්පනා කරන්න ඕනේ අපි. එන්න අඩු වෙනවනේ වම් පැත්තට යනකොට. පැහැදිලිද? එහෙනම් ලොකු එක්කෙනා ඉන්නේ දකුණු පැත්තේ. එහෙනම් ඍණ 20ට දකුණු පැත්තේ තමයි ලොකු එක්කෙනා ඉන්නේ. ඒ කියන්නේ ඍණ 17. දැක්ක නේද? ඉක්මනට වැරදෙන හැටි. අන්න ඒ වගේ අඩුපාඩු වෙන තැන් 100ට ගන්න. විභාගෙදිත් නැත්තම් ඕවා වැරදේවි අපිට. එකකට ලකුණු දෙක බැගින් දාන්න. ඒකෙත් බලන්න අවසාන ලකුණු 15න් කීයද කියලා. ප්‍රශ්නාංක දෙකට අදාළව. ශාලින මොකද අත්වේ? හරිද බලන්න ප්‍රශ්නාංක දෙකට අදාළව. මේ තුන් මම හිතන ඔක්කොම ටික හරි ඇති කියලා. ඔව්. කොමෙන්ට් හොඳයි. ජනිදු දිනති උදාන්ත මොකද අත්වේ? සිතුක හොඳයි. වනරි හොඳයි. ශාලිනු ගොඩක් හොඳයි. හොඳයි දිනති. හොඳයි. දැන් යන්න හදන්නේ අපේ ප්‍රශ්නාංක 3ට. හොඳයි මමෝෂ. හොඳයි ප්‍රශ්නාංක 3. හරි දිනති. සුළු කෝණයක් කියනු කුමක්ද? ඉතින් ඔයගොල්ලෝ සමහරක් විට මේකට හේතු දක්වන්නේ නැතුව සමහරක් විට සුළු කෝණයක් ඇඳලා පෙන්වන්නේ නැති. කමක් නැහැ. එහෙම පෙන්නුවත් හරියක් දෙන්න. එහෙම පෙන්නුවත් හරියක් දෙන්න. එහෙම නැත්තම් මේකට අපිට දෙන්න පුළුවන් හොඳම කාරණේ සම්පූර්ණ රවුමකින් එහෙම නැත්තම් සම්පූර්ණ වටයකින් 4න් 1ක කාලක් 4න් 1කට වඩා අඩු හැරවීමක්. එහෙම නැත්නම් අඩු ප්‍රමාණයක් කියලා ගත්තත් කමක් නැහැ. ඕගොල්ලෝ සුළු කෝණයක් ඇඳලා තිබ්බනම් ඒ ඇති. සුළු කෝණයක් යනු කුමක්ද කියන එක අපි 7 පන්තිදී තමයි හරියටම දැනගන්නේ. මට සුළු කෝණයක් ඇඳ දක්වන්න කියන එක දැක්වුවා නම් ඇති. සම්පූර්ණ වටයකින් 4න් 1කට වඩා අඩු හැරවීමක් කියලා ලියන එක තමයි හරි උත්තරේ. කමක් නැහැ. ඕගොල්ලෝ සුළු කෝණයක් ඇඳලා තිබ්බත් කමක් නැහැ. එහෙම නැත්නම් කවුරු හරි කැපිටල් L අකුරට වඩා අඩු හිඩසක්. එහෙම කියලා කවුරු හරි දාලා කියනවා නම් ඒත් කමක් නැහැ. ඒ කාරණාව හරිනම් මෙතනට එක ලකුණක් තියෙනවා. හොඳයි. මහා කෝණයක් යනු ඊළඟ හිස්තැනට අදාළ කාරණේ මහා කෝණයක් යනු කෝණයට වඩා විශාල වූද? ඒ කියන්නේ මොන කෝණයට වඩාද මහා කෝණය විශාල වෙන්නේ? ඍජු. ඍජු කෝණයට වඩා විශාල වූද කෝණයට වඩා කුඩායි නම් සරල කෝණයට වඩා. සරල කෝණයට වඩා කුඩා වූද කෝණයකි. මහා කෝණය කියන්නේ කැපිටල් L අකුරට වඩා ලොකුයි. හැබැයි අර හඳ භාගයට වඩා අඩුයි. හඳ භාගය කියන්නේ සරල කෝණය. සරල කෝණයට වඩා අඩුයි. ඒකයි උතනදී බලාපොරොත්තු වෙන්නේ. එක ලකුණ බැගින් එතනට හම්බ වේවි.
පහත් වේලාවන් වලදී ඔරලෝසු කටු අතර ගොඩනැගෙන කෝණ. එනම් පස්වරු පෙරවරු 3 වන විට. එක්කෙනෙක්ට පුළුවන් කියන්න ඕනනම් ඍජු කෝණ කියලා. එක්කෙනෙක්ට ඕනනම් කියන්න පුළුවන් ඍජු කෝණ කියලා. ඒකෙම අනිත් පැත්ත ඕනනම් කෙනෙක්ට කියන්න පුළුවන් පරාවර්ත කෝණ කියලා. මේ දෙකම හරි. එක්ක ඍජු කෝණ කියලා ගන්න පුළුවන්, එක්ක පරාවර්ත කෝණ කියලා ගන්න පුළුවන්. මම පැහැදිලි කරන්නම් ඇයි මම මේ දෙකම හරි කියලා කියන්නේ කියලා. දැන් හිතන්නකො ඔරලෝසුවක් අරගෙන දැන් පෙරවරු 3නේ. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. පෙරවරු 3 කියන අවස්ථාව නොහොමනේ පිටින්නේ. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් මේක මෙන්න මේ පැත්තෙන් ගත්තොත් ඒක ඍජු කෝණයක්. හැබැයි කෙනෙක්ට හිතන්න පුළුවන් මේ පැත්තෙන්. එතකොට මේ පැත්තෙන් ගත්තොත් ඍජු කෝණයක් වුණාට අනිත් පැත්තෙන් ගත්තොත් ඒක මොන කෝණයක්ද? පරාවර්ත කෝණයක්. ඒ නිසා පිළිතුරු දෙකම හරි දෙන්න පුළුවන්. පස්වරු 5 වන විට එහෙනම් කෙනෙක්ට කියන්න පුළුවන් මහා කෝණයක් කියලා. හෝ ඒකත් ඕනනම් ගන්න පුළුවන් පරාවර්ත කියලා අනිත් පැත්තට. දෙකම හරි. මේ දෙකෙන් ඕන එකක් හරි. එක ඍජු කෝණයක්, මෙතන පරාවර්ත කෝණයක්. මෙතන මහා කෝණයක්, එක පරාවර්ත කෝණයක්. පස්වරු 4 වන විට ඒකත් අර වගේමයි, එක්ක මහා කෝණ, එහෙම නැත්නම් පරාවර්ත කෝණ. දෙකෙන් ඕන එකක් හරි. දෙකෙන් ඕන එකක් හරි. දෙකෙන් ඕන එකක් හරි. බලන්නකෝ මොකද තාත්තේ කියලා. හරිද? ඊළඟ එකේ ඔන්න අපිට තියෙනවා කෝණ වර්ගීකරණය. මෙතන ලකුණු ලබා දීම, ලකුණු 1යි, මෙතනට 1යි, මෙතනට ලකුණු 2යි. 1යි 1යි 2යි. ලකුණු දාගෙන යන්න, පිළිවෙලකට බලන්න. ලකුණු 1යි, ලකුණු 1යි, ලකුණු 2යි. හරිද? මේ කෝණ දෙකෙන් ඕන එකක් තිබ්බොත් හරි. ඍජු කෝණය කියලා ලිව්වත් එකයි, පරාවර්ත කෝණය කියලා ලිව්වත් එකයි. මහා කෝණය කියලා ලිව්වත් එකයි, පරාවර්ත කෝණය කියලා ලිව්වත් එකයි. මෙතනත් එහෙමයි. මහා කෝණය කියලා ලිව්වත් එකයි, පරාවර්ත කෝණයක් කියලා ලිව්වත් එකයි. ඒක කිසි ගැටලුවක් නැහැ. හොඳයි. ඊළඟ කාරණේ බාන්දක යන කෝණ සුළු කෝණයක් වේද, ඍජු කෝණයක් වේද, මහා කෝණයක් වේද? පළවෙනි එක ගත්තොත් හඳ බෑයකටත් වඩා, අඩ සඳකටත් වඩා ලොකු හැරවීමක් තියෙනවා. එහෙනම් ඒක ඇවිත් මොකක් වෙන්න ඕනේද? පරාවර්ත කෝණ. මේ විදිහ පරාවර්ත කෝණ. ඊළඟට කැපිටල් L අකුරක හැරවීමක් තියෙනවා. ඒක ඇවිල්ලා ඍජු කෝණ. C එක ගත්තොත් කැපිටල් L අකුරට වඩා විශාලයි. ඒක ඇවිල්ලා මොකක්ද? මහා කෝණ. ඒ ඇවිල්ලා මහා කෝණ. අනික කැපිටල් L අකුරට වඩා පොඩි. ඒ නිසා මේක මොකක්ද? සුළු කෝණ. ඒක ඇවිල්ලා සුළු කෝණ.
මෙන්න කෝණාකාර 4 ලකුණු ලබා දීම නිවැරදිව දක්වලා නම් ලකුණු 2 බැගින් හම්බ වේවි. බලන්නකෝ ලකුණු 2 බැගින් හම්බ වේවි. එතනත් අවසානයේ බලන්නකෝ ලකුණු 15න් ඔයගොල්ලෝ ලකුණු කීයක් අරන් තියනවද කියලා. මම හිතනවා මේක නම් 15න් 15ම වගේ ඔක්කොමලා අරගෙන ඇති. කෝණ පාඩමේ පුනරීක්ෂණයක් එතනදී කරේ. කෝණ පාඩමේ යටතේ තිබ්බ පුනරීක්ෂණය. කෝණ පාඩමේ යටතේ තිබ්බ පුනරීක්ෂණයක් ඔන්න ඒක. ඔව් ඒක නම් ගොඩක් අය හරි. මෙතුකි හොඳයි. දිනති හොඳයි. හරි යන්න ඊළඟ කාරණේ අවසාන ප්‍රශ්නේ හිමනම් අද දවසේ. හරිනේ මෙතනට වෙනකන් ගොඩක් අය. ප්‍රමෝෂ නදුලි මොකද අපේ හරිද? තනුවර මෙතනට වෙනකන් ඔක්කොම හරි ඇති කියලා හිතනවා. විනෝජන දැහැමි විදුෂා හරි ඊළඟ කාරණේ අවසාන ප්‍රශ්නේ. වෘත්ත 5ක් යොදාගෙන ඉන්නේ මෝස්තරයක්. ඉතින් ඒක නම් ඔයගලන්ට කැමති විදියකට හදන්න පුළුවන්. වෘත්ත 5ක් දාලා ඉවර වෙලා තමන්ට කැමති විදියකට ඉතින් මෝස්තරයක් නිර්මාණය කරන්න පුළුවන්. හරි ඔය විදියට කැමති විදියකට වෘත්ත 5ක් තියෙන්න ඕනේ. වෘත්ත 5ක් අරගෙන ඉවරලා මට වඩා මීට වඩා ලස්සනට මෝස්තර හදන්න පුළුවන්. හරිද? ඒක ගැටලුවක් නැත. තමන්ට කැමති විදියකට නිර්මාණයක් කරගන්න පුළුවන්. එක ලකුණක් නිර්මාණයට තියෙනවා. ඊළඟට දීලා තියෙන රූප සටහනේ O යනු දීලා තියෙන රූප සටහනේ O යනු වෘත්තයේ හරි මැද. මතක නම් මම අද පටන් ගන්නකොට කිව්වා ඒකට අපි කියනවා කේන්ද්‍රය කියලා. ඒකට අපි කියනවා කේන්ද්‍රය. වෘත්තයේ හරි මැද. ඒකට අපි කියනවා කේන්ද්‍රය කියලා. B ලක්ෂයේ වෘත්තය මත පිහිටා. ඒ කියන්නේ වෘත්තයේ උඩ වෘත්තයේ මත පිහිටා ඇති අතර C ලක්ෂයේ වෘත්තයේ ඇතුළත. එහෙම නැත්නම් වෘත්තයේ තුල කියලා කියන්නත් පුළුවන් ඇතුළත කියලා කියන්නත් පුළුවන්. තුල කියලා ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ඇතුළත කියලා කියන්නත් පුළුවන්. B තියෙන වෘත්තයේ මත C තියෙන වෘත්තයේ තුල. D ලක්ෂයේ පිහිටා ඇත්තේ වෘත්තයට පිටතය. ඒක තියෙන්නේ පිටතය. ඊළඟට OB කියන දුරයි අපිට දුරවල් ආරෝහණ පිළිවෙල ලියන්න. කියන්නේ පොඩි කේන්ද්‍ර ලොකු එකට. ඉතින් OB කියන්නේ මෙච්චර දුරක්. ඒත් එක්කම OC කියන්නේ මෙන්න මෙච්චර දුරක්. OD කියන්නේ මෙන්න මෙච්චර දුරක්. එහෙනම් පොඩිම දුර ඇවිල්ලා OC නේ. ආරෝහණ පිළිවෙලට ලියද්දි පොඩිම දුර ඉඳලානේ ලියන්න කියන්නේ. එහෙනම් පොඩිම දුර OC. OC තමයි පොඩිම දුරක්. ඊළඟට ඊට වඩා ලොකුයි OB කියන දුර. ඊට වඩා ලොකුයි OD කියන දුර. මෙන්න ආරෝහණ පිළිවෙලට දුරවල් ටික ලියමු. OC OB OD OC OB OD ආරෝහණ පිළිවෙලට ලියමු. OC OB OD
ඔන්න ආරෝහණ පිළිවෙලට ලිව්වා. හරිද බලන්නකෝ. හොඳයි. සතුටුදායකයි. ඊළඟට පහත රූපයේ දැක්වෙන සමාන ප්‍රමාණයන්ගෙන් යුතු වෘත්ත දෙකක්. මේ වෘත්ත දෙකම ප්‍රමාණය සමානයි. මේ O කියලා දක්වලා තියෙන වෘත්තයේ හරි මැද. ඉතින් මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ දුර අපි කිව්වේ අර පටන් ගන්න වෙලාවේ අරේ කියලා. එතකොට මේ දුරම තමයි මෙතනටත් තියෙන්නේ. මෙතන ඉඳලා මේ x කියන තැනට වෙනකම්. එහෙනම් මේ දුර 3 නම් මේ දුරත් 3යි. ඊට පස්සේ මේ වෘත්ත දෙකම සමාන හින්දා මේ දුරම තමයි මෙතනටත් තියෙන්නේ. xb කියන්නේ ඒ දුරමයි. එහෙනම් අපෙන් අහන්නේ AB කියන දුර කීයක් වේවිද කියලානේ. මොකක්ද ඉතින් ඔයගලන්ගේ පිළිතුර? මේ A වල ඉඳලා B වලට වෙනකම්ම තියෙන දුර මේ මුළු දුර කීයද කියලා අහනවා. ඉතින් මේ කෑල්ල 3 නම් මේ කෑල්ලත් 3යි, මේ කෑල්ල 3 නම් මේ කෑල්ලත් 3යි. එහෙනම් මුළු දිග වෙන්නේ චලිනු කියනවා. හරි. සෙන්ටිමීටර 9. සෙන්ටිමීටර 9. මෙන්න මුළු දිග. ඔන්න එහෙනම් අවසාන ප්‍රශ්නෙට උත්තරේ. AB කියන රේඛාවේ සම්පූර්ණ දිග. ලකුණු ලැබෙන්නේ මෙතනට කේන්ද්‍රය කියලා ලියනවට 2යි, වෘත්තයේ මත කියලා ලියනවට 2යි, තුල හෝ ඇතුළත කියලා ලියනවට 2යි, පිටත එහෙම නැත්නම් බාහිරව කියලා කියන්නත් පුළුවන්. තව ලකුණු 2යි. ආරෝහණ පිළිවෙලට ලියනවට ලකුණු 3යි, දිග හොයා ගන්නවට තව ලකුණු 3යි. බලන්න එතන ලකුණු 15න් ඔයාලා කීයක් ගත්තද කියලා. මේ තුන් මොකෝ තත්ත්වේ. තනුවර සලීන මොකෝ තත්ත්වේ. දැන් ඔයාලට පුළුවන් ඒ පැත්තෙන් 15 කොටස් 4ක්නේ. ඒ පැත්තෙන් එන ලකුණු ටිකයි කලින් අර 40න් ගත්තේ. ඒ ලකුණු ටිකයි ඔක්කොම එකතු කරලා බලන්න. දෙනිති හොඳයි. ඔක්කොම ටික එකතු කරලා ඇගීම් අංක 6 ඉදිරියෙන් දාන්න. එතන ඉස්සරහින් දාන්න. 100න් ලකුණු කීයද කියලා. ඔන්න පුනරීක්ෂණ කොටස් 6ම අපි අවසන් කරා. හොඳයි හරි. ලකුණු 90ක්, ප්‍රමෝෂ 97ක්. හොඳයි සතුටුදායකයි. අරගෙන තියෙනවා. අපේ අනිත් කට්ටිය මොකද අපි තාම එකතු කරනවලු.
හොඳයි චලිනෝ ශමෝදි හොඳයි very good ඇගීමක් 6 සම්පූර්ණ ලකුණු වන්න දැන් සම්පූර්ණ කරන්න පුළුවන් ඕගලන්ට හොඳයි ඇගීමක් 6 සම්පූර්ණ ලකුණු ටික තමයි දිනති එතන ගන්න තියෙන්නේ ඉස්සෙල්ලා ගත්ත 40යි දැන් ගත්ත 60න් ලකුණු ටිකයි ඔක්කොම එකතු වුණාම තමයි 100ක් එන්නේ තනුවර හොඳයි හරි පොඩ කට්ටිය දැන් ලකුණු ටික දාලා තිබ්බ හොඳයි සතුටුදායකයි ඔන්න ඇගීමක් 6ක් දක්වා පළමු වාරයේ වැඩ ටික අවසන් කරා හරි ඊළඟට අපි නැවත හම්බ වෙන්නේ අවුරුද්දෙන් පස්සේ සතියේදී මම ඔයගලන්ට ගෲප් එකට දාන්නම් අපි නැවත හම්බ වෙන දවසේ ඒක බලාපොරොත්තු වෙමින් ඉන්නේ සාමාන්‍ය පන්තියේදී හම්බ වෙන්න සාමාන්‍ය පන්ති කාමරයේදී හම්බ වෙන්න ඒ කියන්නේ මේ එන සතිය නෙවෙයි ඊළඟ සතියේ සීට්ස් එකේ කට්ටියට සෙනසුරාදා ඔෆිස් එකේ කට්ටියට එන ඉන්න එකේ කට්ටියට ඉරිදා හරි අපි බලාපොරොත්තු වෙන්නේ මේ එන සතිය නෙවෙයි ඊළඟ සතිය අවුරුදු සතියෙන් පස්සේ සතියේ සාමාන්‍ය පන්තිය ආරම්භ කරන්න රට ඇතුලේ මොකක් හරි තවදුරටත් තව ප්‍රශ්නයක් නැවත මතු වුණොත් හරි එහෙම නොවෙන්න අපි අනිවාර්යෙන් ෆිසිකල් පන්තිය කියන්නේ සාමාන්‍ය පන්ති කාමරයක හම්බ වෙමු ඒක හොඳයිනේ ඔන්න පළමු වාරයට අදාළ වැඩ කටයුතු ටික වුණ අදින් අවසන් වෙනවා අපි ඊළඟ දවසේ නැවත හම්බ වෙන්නේ දෙවෙනි වාරයේ වැඩ කටයුතුත් එක්ක ඒත් එක්ක මොන මම දැන් අද පටන් ගන්න කිව්වා වගේ ඔයගොල්ලන්ගේ පළමු වාර විභාගයේ පේපර් එක හෙට අවසාන දවස බාර දෙන්න ඕන. ඒක සම්පූර්ණ කරලා බාර දෙන්න හෙට දවසේ ඕසිස් එකේ කට්ටියට නම් දවසම තියෙනවා සීට්ස් එකේ කට්ටිය දවල් 12ට කලින්. හෙට දවල් 12ට කලින් A9 එකේ කට්ටියටත් හෙට හවස් වරුවම A9 එක ඇරලා තියෙන්නේ මම හිතන්නේ. ගිහිල්ලා බාර දෙන්න පුළුවන්. පොඩ්ඩක් ආයතනයට කෝල් එකක් දීලා යන්න එහෙම යනවනම් හරි එහෙමනම් අදට වැඩේ මෙතනින් නතර කරන්න අපි නැවත හම්බ වෙන්නේ එහෙමනම් අවුරුද්දෙන් පස්සේ සතියේ එහෙනම් සුබ අලුත් අවුරුද්දක් ඔක්කොමලට බලාපොරොත්තු වෙනවා නැවත පන්ති කාමරේ දෙනනම් හම්බ වෙන්න ඔක්කොමලා එහෙනම් එතකන් පරිස්සමෙන් ඉන්න අපේ කට්ටිය උත්සන්නයි එහෙමනම් සුබ දවසක් ඔක්කොමලට